සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහත් වූ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් සිදු කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ
අපි ත්‍රිපිටකයේ සඳහන් වන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කොට වදාළ බෞද්ධයින් හැටියට අතිශයින්ම මේ ජීවිත කාලය තුළ මනාව දැනගත යුතුම සූත්‍ර දේශනාවක් හැටියට සඳහන් කරන හැබැවින්ම සූත්‍ර රතනයක් පිළිබඳව ධර්ම දේශනාව සිද්ධ කරන්න. මේ ධර්ම දේශනාව මේ සූත්‍රයේ පාදක කරගෙන සිද්ධ කරන ධර්ම දේශනාව තුළ තුනුරුවන් පිළිබඳව කරුණු විශේෂයෙන් පැහැදිලි කෙරෙන ඊටාම ගැඹුරු ධර්මකාරණාවලින් පොහොසත් වෙන සූත්‍රයක්. ඒ තමයි අපේ පිටකයේ සඳහන් වෙන රතන සූත්‍රය. හැබැවින්ම සූත්‍ර රතනය. අපි විසින් දැනගත යුතුම සූත්‍ර දේශනාව. නමුත් බොහෝ වෙලාවට මේ සූත්‍රයේ අර්ථ සහිතව සාකච්ඡා කෙරෙන අවස්ථාත් ඒ වගේම අපි දන්න අවස්ථාත් බොහොම අඩුයි. ඒකට බොහෝ වෙලාවට හේතුවක් වෙන්නේ රතන සූත්‍ර දේශනාවේ අට කතාව. බොහෝම ගැඹුරින් තමයි මේ කාරණාව පැහැදිලි කරලා තියෙන්නේ. නමුත් පින්නතුනි ගැඹුරු ධර්ම කාරණා අපි ජීවිතේ විමසලා දැනගත යුතුමයි. එහෙම නැති වුණොත් අපි ප්‍රාර්ථනා කරන ඒ උතුම් නිවන මුදුන්පත් කරගන්න අපිට දීර්ඝ කාලයක් තවත් ගත වෙන්න පුළුවන්. ඒ නිසා ගැඹුරු ධර්ම කාරණා අපි මනාව දැනගන්න එක අත්‍යවශ්‍ය කරුණක්. ඉතින් බොහෝ දෙනාගේ ප්‍රයෝජනය උදෙසා මේ වටිනා සූත්‍ර දේශනාවෙන් ධර්ම දේශනා කීපයක් සිදු කරන්න කල්පනා කළා. මොකද දීර්ඝ සූත්‍රයක් නිසා දේශනා ගණනාවක් සිදු කරන්න වෙනවා. එතකොට අද මේ උතුම් දේශනාව තුළින් සිදු කෙරෙන පළවෙනි ධර්ම දේශනාව. මේ සත්පුරුෂ පිරිස අද මහා භාග්‍යයක් ලබාගත් පිරිසක්. මේ වාගේ විශේෂ සූත්‍ර දේශනාවකින් දේශනා මාලාවක් සිද්ධ කරන්න පළවෙනි දේශනාවට දායකත්වයේ ලබන්න තමන්ට අවස්ථාව ලැබීම නිසා. ඒක මහත් වූ භාග්‍යයක්. මේ සූත්‍රයේ පිළිබඳව කරුණු සඳහන් කරනකොට අපි රතන සූත්‍රය කියලා අපි හඳුන්වන්නේ. රුවන් සූත්‍රය කියලත් හඳුන්වනවා. රතන කියලා කීවත් රුවන් කියලා කීවත් මේ නම් දෙකෙන්ම අපි හඳුන්වන්නේ මැණි. එතකොට තුනුරුවන් පිළිබඳවත් අපි සඳහන් කරන්නේ ඒ අර්ථයෙන්. මේ ලෝකේ මිල කළ නොහැකි, සීමාව දැක්විය නොහැකි, ගුණයේ ප්‍රමාණයක් කළ නොහැකි උතුම් රතනයන් තුනක් තමයි තුනුරුවන් කියලා කියන්නේ. එතකොට රුවන් පිළිබඳව සඳහන් කරාම ඇත්තටම වටිනා විශේෂ මැණික් අපේ කාලේ අපි දකින්නේ නැහැ කියලා තමයි කියන්නේ. පුණ්‍යවන්තයෝ පහළ වෙන කාලේ තමයි එවන් මැණික්ද ලෝකේ දකින්න තියෙන්නේ. සක්විති මහරජුරවන්ට රතන 7ක් පහළ වෙනවා කියලා ධර්මයේ සඳහන් කරනවානේ. සප්ත රතනයක් පහළ වෙනවා. ඒ සත්‍රුවන අතර එක රතනයක් තියෙනවා මණි රතනය කියලා. මේකට උදක ප්‍රසාද මාණික්‍ය කියලාත් කියනවා. ඊටාම බොර වූ ජලයකට මේ මැණික ලං කරාම පානය කරන්න තරම් අතිශය පිරිසිදු වෙනවා කියලා සඳහන් කරනවා. ජලය පිරිසිදු කරවන ගතියක් මේ මාණික්‍ය තුල තියෙන නිසා උදක ප්‍රසාද කියලාත් කියනවා. ඊළඟට සඳහන් කරනවා මහ රාත්‍රියේ දිග ලීයක ගැට ගහලා අහසට එසෙව්වොත් ඊටා විශාල ප්‍රමාණයක් ප්‍රදේශයේ හිරු පෑවුවා වගේ ලී වැටෙනවා කියලා. සතපුම් ගණනාවක් ඉර පෑවුවා වගේ ලී වැටෙනවා.
සඳහන් කරනවා මිනිස්සු එලි වෙලා කියලා හිතලා කර්මාන්ත ආරම්භ කරනවා කියලා. ඒ තරම්ම එළිය මැණික් තිබුණ කියලා සඳහන් කරනවා. එතකොට අපේ පින්නතුට මතක ඇති ජෝතිය සිටුතුමාගේ කතාව. බිම්බිසාර මහරජුරු ජෝතිය මාලිගාවට ගියපු වෙලාවේ ජෝතිය සිටුතුමාගේ බිසව රජු දකින්න ආවහම බිසවගේ ඇස් දෙකෙන් කඳුළු වැටුණා. සඳහන් කරනවා බිසව විසින් රජ්ජුරුවන්ට පවන් සලනකොට රජුගේ ඔටුන්නෙන් දුමක් නැගුණ කියලා. ඒ දුම ඇස් දෙකට දරාගන්න බැරුව ගියා. ඉතින් රජ්ජුරුව කල්පනා කළේ මේ මාලිගාව රජු අත්පත් කරගනී කියලා බයක් ඇති වෙලා ඇය අඬනවා කියලා. ඒ නිසා සිටුතුමාට කියනවා සිටුතුමනි කාන්තා පාර්ශවයේ කොහොමත් ලෝභ සහිතයි පිරිමියට වඩා මෑටත් ඒ ලෝභසිතම ඉස්මතු වෙන්න ඇති මාලිගාව මම ගනී කියලා. ඇයට කියන්න මට මේ මාලිගාව එපා කියලා. ඒ වෙලාවේ සිටුතුමා සඳහන් කළේ ස්වාමීනි ඇගේ ඇස් වලින් කඳුළු වෙන්නේ ඒක නිසා නෙමෙයි. ඔටුන්නෙන් නැගුණ දුම නිසා. මේ ඇස් වලට කවදාවත් ස්වාමීනි දුම් වැදිලා නැහැ කියලා කියනවා. මේ ඇස් දෙකෙන් ස්වාමීනි කවදාවත් ඇය ගින්දර දැකලා නැහැ කියලා කියනවා. රජුරු අහනවා ඇයි මේ මාලිගාවේ කෑම උයන්නේ නැද්ද? ඇයි මේ මාලිගාවේ පහන් දැල්වන්නේ නැද්ද කියලා. සඳහන් කරනවා නෑ ස්වාමීනි. ඇය කෑම උයන්නේ මැණික් ගල් වලින්. ඇය නිදාගන්නේ මැණික් වල එළියෙන්. ඇය අවදි වෙන්නෙත් මැණික් ආලෝකයෙන්. කවදාවත් ඇය ගින්දරත් එක්ක වැඩ කරලා නැහැ. මොකද උතුරු කුරු දිවයිනින් අරගෙන ආපු දේවියක් තමයි ජෝතිය සිටුතුමාට ඉන්නේ. දෙවිය තමයි ගෙනල්ලා දෙන්නේ. ඉතින් එහෙන් එනකොට අරන් එන්නේ හාල් නැලියකුයි මැණික් ගල් තුනකුයි. සහල් ටික සෝදනවා. ඒ නැලියෙන් කවදා හාල් කොච්චර හාල් ගත්තත් ඉවර වෙන්නේ නැහැ. ඉතින් අර මැණික් ගල් තුන උඩ බත් පිසින භාජනයේ තියලා හාල් සෝදලා වතුර දාලා තියහම මැණික් ගල් රත් වෙලා තමයි ඉදෙන්නේ. බත ඉදිලා ඉවර වෙනකොට මැණික් ගල් එහෙම නිමිල යනවා. ඒක විශාල පුණ්‍ය මහිමයක්. එතකොට මේ රාත්‍රිය පහන් කරන්න මැණික් වලින් ආලෝකය විහිදෙනවා කියලා කියහම බිම්බිසාර රජුරු අහනවා එහෙම මැණික් තියනවද කියලා. ජෝතිය සිටුතුමා තියඹරා ගෙඩියක් වගේ ලොකු මැණිකක් රජුරවන්ට ගෙනල්ලා දුන්න කියනවා. අදින් පස්සේ මේ මාණික්‍ය මාලිගාව එළිය කරයි කියලා. ඉතින් එහෙම මැණික් වර්තමානයේ අපි දකින්නේ නැහැ. ඒකයි මම සඳහන් කළේ පුණ්‍යවන්තයන්ගේ කාලෙට තමයි මෙවන් උතුම් මැණික් දකින්න ලැබෙන්නේ. නමුත් ඒ මැණික් වලට වඩා හුඟක් වටින මැණික් තුනක් අදත් අපි ළඟ තියෙනවා. ඒ තමයි බුද්ධ රත්නයයි, ධර්ම රත්නයයි, සංඝ රත්නයයි. ඒ උතුම් තුනුරුවන්ගේ ගුණ අන්තර්ගත කරලා තමන්ගේ සුභ සිද්ධිය සඳහා අනුන්ගෙන් ආරක්ෂා වෙන්න මේ සූත්‍ර දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. සඳහන් කරනවා ගඟකට එහෙම නැත්නම් පොකුණකට බැහැගන්න නම් මනා තොටුපළක් තියෙන්න ඕනේ. ගඟ කොයිතරම් ලස්සන වුණත් පොකුණ කොයිතරම් සුන්දර වුණත් ඒකට බහින්න තොටුපළක් නැත්තම් ඒ සුන්දරත්වයෙන් වැඩක් නැහැ. ඒ සුන්දරත්වය තව කෙනෙකුට විඳ ගන්න බෑ, බැහැ ගන්න බැරි නං. එහෙනම් මනා තොටුපළක් අවශ්‍යයි. අන්න ඒ වගේම තමයි උතුම් වූ රතන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නත් මනාව මග සලසලා තියෙනවා. රතන සූත්‍රයට කලින් තියෙන සූත්‍රය තමයි මහා මංගල සූත්‍රය. මංගල කාරණා 38ක් ඒ සූත්‍රය තුල අන්තර්ගතයි. එතකොට මොනවද මේ මංගල කාරණා හැටියට සඳහන් කරලා තියෙන්නේ? තමන් ආරක්ෂා වෙන විදිහ
මංගල සූත්‍රයේ පෙන්නලා තියෙනවා. තමන්ට යහපතක් කරගන්න තමන් ආරක්ෂා වෙන විදිහ. ඒ කියන්නේ මේ සතරින් සතර අපායෙන් තමන් මිදෙන හැටි, ඒ මිදීම උදෙසා කටයුතු කළ යුතු ආකාරය මංගල සූත්‍රයේ අන්තර්ගතයි. එතකොට මංගල සූත්‍රයේ මුලින් දක්වලා තමන්ගේ ආරක්ෂාව හදාගන්න හැටි පැහැදිලි කරලා රතන සූත්‍රයේ දේශනා කළේ ඒ මනා තොටුපොළ හැටියටයි. මංගල සූත්‍රයත් දේශනා කරලා රතන සූත්‍රයට යන්නේ එකයි. එතකොට මංගල සූත්‍රයෙන් කෙරෙන්නේ තමන් ආරක්ෂා වෙන විදිහයි කියන්නේ. රතන සූත්‍රයෙන් මොකක්ද කියලා තියෙන්නේ? අනුන්ගෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද? මංගල සූත්‍රයෙන් කියන්නේ තමා තුලින් තමන් ආරක්ෂා වෙන්නේ කොහොමද? රතන සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ අනුන්ගෙන් මම ආරක්ෂා වෙන්නේ කොහොමද? පැහැදිලිද කරුණු දෙක? මංගල සූත්‍රයේ කියනවා තමන්ගෙන් තමන් ආරක්ෂා වෙන්නේ කොහොමද? රතන සූත්‍රයෙන් කියනවා අනුන්ගෙන් තමන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියන ක්‍රමය. ඒ ක්‍රමය දක්වන්න තමයි මංගල සූත්‍රයට පස්සේ රතන සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ. එතකොට රතන සූත්‍රයේ දේශනා කළේ කවුද? රතන සූත්‍රයේ දේශනා කළේ මොන හේතුව නිසාද? රතන සූත්‍රයේ දේශනා කොට වදාලේ කොහෙදීද? ප්‍රශ්න 3ක් අහලා උත්තර සපයනවා. ඇයි එහෙම පිළිතුරක් අට කතාවේ ප්‍රශ්න අහලා පිළිතුරු සපයන්නේ? සමහර අය ළඟ මිසදිටු අදහස් මේ සූත්‍රයේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන නිසා. ඒ මොනවද මිසදිටු අදහස් කියලා සඳහන් කළේ? සමහර අය සඳහන් කරනවා මේ සූත්‍රයේ සම්පූර්ණයෙන්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් නෙමෙයි. මේ සූත්‍රය ඇතුලේ ශ්‍රාවක භාෂිතයත් අන්තර්ගතයි කියලා. නමුත් අට කතාව විශේෂයෙන් පැහැදිලි කරනවා රතන සූත්‍රය ඇතුලේ ශ්‍රාවක භාෂාව නැත්නම් ශ්‍රාවක භාෂිතය අන්තර්ගත නැහැ කියලා. සම්පූර්ණ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාවමයි මේ සූත්‍රය තුල තියෙන්නේ. එහෙනම් කවුද දේශනා කළ වදාළේ? ලෞතුරා බුදුරජාණන් වහන්සේ. කුමක් සඳහාද දේශනා කොට වදාළේ? ලිච්ඡවි රජදරුවන් විසින් රජගහ නුවරදී බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා මේ සූත්‍රයේ දේශනා කරව ගත්තා. මොකටද සූත්‍රයේ දේශනා කරව ගත්තේ? විශාලා මහනුවර ඇතිවෙච්ච ත්‍රිවිධ බිය නැති කර ගැනීම සඳහා. එමනම් කවුද දේශනා කළේ? කාටද දේශනා කළේ? මොන හේතුවටද දේශනා කළේ? කියන කාරණා තුනත් පැහැදිලි කරලා පුරාණ මහතෙරවරු කියලා කියන්නේ පළවෙනි ධර්ම සංගායනාව කරන්න ඒ අවස්ථාවට සහභාගී වුණ මහරහතන් වහන්සේලා. උන්වහන්සේලාට තමයි පුරාණ මහතෙරවරු කියලා කියන්නේ. පෝරාණී කියලා මේ වචنين හඳුන්වලා තියෙනවා. ඒ මහතෙරවරු මේ උතුම් වූ සූත්‍රය පිළිබඳව කරුණු පැහැදිලි කරනකොට විශේෂයෙන් විශාලා මහනුවර විස්තරය අන්තර්ගත කරලා මනාව සූත්‍ර දේශනාවට මුල පුරලා තියෙනවා කියලා සඳහන් කරනවා. එහෙමනම් අද අපිත් මේ සූත්‍රය සාකච්ඡා කරන්න සූදානම් වෙන මේ වෙලාවේ අට කතාවේ සඳහන් ආකාරයට විශාලා මහනුවර විස්තරය සාකච්ඡා කරමින්ම අපි සූත්‍ර දේශනාවට යමු. එහෙනම් මොකද්ද මේ විශාලා මහනුවර විස්තරය කියලා කියන්නේ? ඒ කියන්නේ විශාලා මහනුවර ඇතිවෙච්ච හැටි. ලිච්ඡවි රජවරු නැත්නම් ලිච්ඡවි පරපුර ඇති වුණ හැටි තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. අතීතයේ බරණැස් මහරජුරුවන්ගේ අග්‍ර මහේෂිකාව දරු ගැබක් දරාගත්තා. ඇයට දරුවෙක් කුසේ පිළිසිඳ ගත්තා කියන කාරණාව ඇය රජුරුවන්ට දැනුවත් කළා. එහෙම දැනුවත් කරාම බරණැස් රජුරුව විශේෂයෙන් ගැබ් පෙළහර පටන් ගත්තා කියලා කියනවා. මොකද්ද මේ ගැබ් පෙළහර පානවා කියලා කියන්නේ? සමාජයෙන් දරු ගැබ දරන මවට සලකනවා.
මව තමන්ගේ ගැබට සලකනවා. එතකොට සමාජයෙන් සලකනවා කියලා කියන්නේ. කාන්තාවක් ගැබ් ගත්තහම ඇයට බොහෝ දෙනා නොයෙක් උපකාර කරනවා. සමහරු කෑමට කැමති දේවල් ගෙනල්ල දෙනවා. තව සමහර අය අඳින්න කැමති දේවල් ගෙනල්ල දෙනවා. තව සමහරු පළඳින්න කැමති ආභරණ ගෙනල්ල දෙනවා. තවත් සමහර අය ඇය සතුටු කරවන්න නොයෙක් දේවල් කරනවා. මේ විදිහට සමාජයෙන් ඇයට බොහෝ උපකාර කරනවා. ඇය හැම වෙලාවෙම සතුටින් තියන්න. එතකොට සමාජයෙන් ඇයට උපකාර කරනවා. ඇය විසින් තමන්ගේ ගැබට උපකාර කරනවා. මොකද්ද ඇය විසින් ගැබට සලකනවා කියලා කියන්නේ? දැන් අපි සාමාන්‍ය සමාජයේ මේ කරුණු දන්නවා. අම්මා කාන්තාවක් ගැබ් ගත්තහම ඒ කාන්තාව වෙනදට වඩා බොහොම පරිස්සම් වෙනවා. දුවල පැනලා කරන කටයුතු වලට ඇය යන්නේ නැහැ. නැත්නම් උඩ පැනලා කරන යම් කටයුත්තක් තියෙනවා නම් එවන් කටයුතු වල යෙදෙන්නේ නැහැ. ලුණු මිරිස් වැඩිපුර ආහාරයට ගන්නෙ නැහැ. ඊට අමතරව බොහොම සැර ಜಾති, බොහොම සැර කෑම ಜಾති තියෙනවා. ගිනියම් ආහාරයට ගන්න ඇයි පෙළඹෙන්නේ නැහැ. සමහර තද උණු වතුර, ඊටා තද තේ වතුර, කෝපි මේ වගේ දේවල් පානය කරන්නේත් නැහැ. ඒ වගේම තමයි ඊටාම සිසිල් වූ දේවල් ඇය අනුභව කරන්නේත් නැහැ. මේ වාගේ ඇය ගැබට සලකන ක්‍රමයක් තියෙනවා. ඒකද බුදුරජාණන් වහන්සේ මේ කාරණාව සම්බන්ධයෙන් කරුණු බොහෝම පැහැදිලි කළා. කුසේ දරුවෙක් වැඩෙනකොට ඒ දරුවා මාස 10කට ආසන්න කාලයක් ඒ කුස ඇතුළට වෙලා විඳින්නේ කියලා ඉවර කරන්න බැරි තරම් මහ දුක. කුසේ වැඩෙනකොට විඳින්නේ ඒ තරම් දුක. බොහොම පුංචි ඉඩකඩක් තියෙන්නේ. කුඩා උදරයක් අපිට තියෙන්නේ. ඒක ඇතුලේ තව නොයෙක් දේවල් තියෙනවා. ආමාශය තියෙනවා. බඩවැල් තියෙනවා. මේ ආදී නොයෙක් දේවලුත් එක්ක ගර්භාෂය කියලා කියන්නේ ඊටාම පුංචි ඉඩකඩක්. ඇදෙන ස්වභාවයකින් යුක්ත පොඩි ප්‍රමාණයක්. කොඳු යට පේලිය හරියට හේතු වෙලා උකුල් ඇටයට මදක් ඇටයත් සමග සම්බන්ධ වෙලා උකුල් ඇටේ උඩින් වගේ මේ තියෙන ගර්භාෂය ඇතුලේ තමයි ඔය දරු ගැබ හැදෙන්නේ. නමුත් දේශනා කළා ලෝකාන්තරික මහනිරේ වගේ අඳුරේ තමයි ජීවත් වෙන්නේ කියලා. හිතලා බලන්න මවගේ කුස ඇතුළට එළිය වැටෙන්න තැනක් තියෙනවද කියලා. අපි ආලෝකයේ හිටියට මේ ශරීර අභ්‍යන්තරයට කිසිම තැනකින් ආලෝකය වැටෙන්නේ නැහැනේ. ඒ නිසා අතිශයින්ම අන්ධකාරයි. ලෝකාන්තරික නිරයත් ඒ තරම්ම අඳුරුයි. මවගේ කුස ඇතුළත් ලෝකාන්තරික නිරේ වගේම අඳුරුයි. මාස 10කට ආසන්න කාලයක් ඒ තරම් අඳුරක ජීවත් වෙන්නේ. සඳහන් කළා ගූත නිරය වගේ දුර්ගන්ධයි කියලා. ගූත නිරය කියලා නිරයක් තියෙනවා. ඒකේ තියෙන අසුචි සහ මුත්‍රා මේ දෙකම පැහෙනවා. සඳහන් කරනවා ධර්මයේ එහි දුර්ගන්ධය මේ සත්ත්ව ලෝකයට හැමුවොත් සියලුම සත්වයන්ගේ ඔළුව පුපුරනවා කියලා. දැන් අපටත් සාමාන්‍ය සතෙක් මැරිලා දවස් 2-3ක් නරක් වෙච්ච දුර්ගන්ධයේ හරියට වැදුනහම ඔළුවේ කැක්කුම හැදෙනවා. ඒ දුර්ගන්ධය ඉවසන්න බැරුව. ඉතින් එතකොට මේ දුර්ගන්ධය කොහොමද මිනිස්සුන්ගේ ඔළුව පුපුරනවා කියනවා ඒ දුර්ගන්ධය මෙහාට આવොත්. ගූත නිරේ දුර්ගන්ධය. එතකොට මවගේ ශරීරයේ ඇතුලේ ලේ තියෙනවා, සෙම තියෙනවා, සැරව තියෙනවා. මේ ගර්භාෂයට පිටිපස්සෙන් මහාන්තරයේ අග කෙරවල තියෙනවා. මහාන්තරයේ අග කෙරවලේ තියෙන්නේ අසුචි. අපි අනුභව කරපු ආහාර ජීර්ණය වෙලා ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා අඟල් 10ක් පමණ ප්‍රමාණයේ ওই මහාන්තරයේ අග තමයි එකතු වෙන්නේ. එතන රැස් වෙලා පිරුණාම තමයි මල
පහ කිරීමේ අවශ්‍යතාවය අපිට ඇති වෙන්නේ. එතෙක් මල පහ මේ දැනුත් එතෙන්ට එකතු වෙමින් තියෙනවා. ගර්භාෂයේ ඉදිරි පැත්ත මවගේ මුත්‍රාශයේ තියෙනවා. එතකොට මුත්‍රාශයේ මුත්‍රාවලින් පිරෙනවා. මහාන්ත්‍රයේ අග කෙරවල අසුචියෙන් පිරෙනවා. එතකොට මලයි මුත්‍රායි දෙකම මේ කුස ඇතුළේ තියෙනවා. ලේ, සෙම, සැරව, පැසුණු ආහාර, නොපැසුණු ආහාර, මල මුත්‍ර සියල්ලම සහිතයි මේ උදරයේ. ඉතින් ඒ නිසා බොහොම දුර්ගන්ධයි. ඒ දුර්ගන්ධය මේ කුස ඇතුලේ වැඩෙන කෙනා මාස ගානක් ඉවසන්න ඕනේ. ඒ නිසා සඳහන් කළා ගූත නිරය වගේ කියලා. ඇතුලේ තියෙන උණුසුම අපි ගන්න ආහාර සම්පූර්ණයෙන් මේ ජීර්ණය වෙන්නේ උණුසුමත් එක්ක. නොඑක් තවත් ශරීරය තුලින් එකතු වෙන ශ්‍රාවයන් තියෙනවා. ඇතුලේ තියෙන උණුසුම ප්‍රධාන වශයෙන් බලපාන ආහාර ජීර්ණය කරන්න. ඇතුලේ උණුසුම වැඩි වුණාම ඒ උණුසුම බාහිරට එනවා. ඒක කොහොමද බාහිරට එන්නේ? දහදිය හැටියට පිට කරනවා. ඇතුලේ උණුසුම වැඩි වෙනකොට මේ ශරීරයේ තියෙන ජලය පිට වෙනවා. අපි කියනවා දහදිය දානවා කියලා. ඒ ඇතුලේ උණුසුම වැඩි වෙලා. බාහිර උණුසුම වැඩි වෙලත් එහෙම වෙනවා. සමහරට තේ කෝපි වාගේ පාවිච්චි කරාමත් එහෙම වෙනවා. එතකොට ඒ තරම් උණුසුමක් ශරීර අභ්‍යන්තරයේ තියෙනවා. මුඛය ඇතුළට ඇඟිල්ලක් දාලා තොල් වහගෙන හිටියම අපිට ඇඟිල්ලට හොඳට තේරෙනවා උණුසුම. මුත්‍රා කරනකොට ඇඟට වැටුණොත් අපිට තේරෙනවා ඒ වගේ උණුසුම් බවක් තියෙනවා කියලා. එතකොට මේ තරම් උණුසුම බවට පත් උනේ ඇතුලේ තියෙන උණුසුම නිසානේ. දැන් එතකොට හිතන්න මාස 10කට ආසන්න කාලයක් මේ ඇතුලේ වැඩෙන කෙනා මොන තරම් උණුසුමක ඉන්නවද කියලා. තව අපි එතකොට උණුවෙන් කැඳ, උණුවෙන් තේ මේ වාගේ දේවල් ඇතුළට යොදනකොට ඇතුළේ තියෙන උණුසුම තව වැඩි වෙනවා. නිරයක දැවෙනවා වගේ දැවෙනවා කියලා සඳහන් කළේ නිසා. ඉතින් ඒක නිසා ගැබක් දරන කාලේ අම්මා හැම අතින්ම පරිස්සම් වෙනවා. ඒ මොකටද? ඒ තමයි ඇය ගැබට තියෙන සැලකීම. ගැබ් පෙළහර කියන්නේ ඒකටයි. කාන්තාවක් ගැබ් ගත්තාම බාහිර සමාජයෙන් නොඑක් ආකාරයෙන් ඇය සතුටු කරනවා. ඇය විසින් තමන්ගේ ගැබට උපද්‍රවයක් වෙන්න නොදී ගැබ ආරක්ෂා කරනවා. ඉතින් බරණැස් රජුරුවන්ගේ මහේෂිකාව තමන් ගැබ් ගත්තා කියලා රජුරුවන්ට සඳහන් කරාම බරණැස් රජුරුවත් ඇය වෙනුවෙන් ගැබ් පෙළහර කළා. කාලය ගෙවිලා ගියා. දරු ගැබ වර්ධනය වෙනවා ටික ටික. මෙහෙම ගිහිල්ලා ඇය ගැබක් බිහි කළා. මේ රජමාලිගාවේ අන්‍ය වූ කාන්තාව දරුවෝ බිහි කරාම හරියට නිකන් රන් කඳන් වගේ. ඊටාම සිව්මැලි බොහොම ලස්සන දරුවෝ. රන් කඳන් වගේ කියලා සඳහන් කරනවා. නමුත් දැන් රජුරුවන්ගේ අග්‍රමහේෂිකාවට බිහි වුණේ මොකක්ද? දරුවෙක් නැහැ. ගැබක් බිහි වෙලා තියෙනවා. දරුවෝ නැහැ ඒකේ. නිකම්ම නිකන් මස් වැදල්ලක් විතරයි අය බිහි කරලා තියෙන්නේ. ඉතින් සඳහන් කළා අන්‍ය කාන්තාවන්ට නම් රත්තරන් පිඩු වගේ දරුවම ලැබුණා. ලාකඩ පාට මාංශ පේශියක් ඇයට ලැබුණා කියලා. ඒ නිසා දැන් ලැජ්ජයි. ස්වාමීනි මට ලැබුණේ මස් වැදල්ලක් කියලා රජුරවන්ට කියන්නත් ලැජ්ජයි. අනික් බිසෝවරු දැනගත්තාම අගමෙහෙසියට සමච්චල් කරන්නත් පුළුවන්. ඒක නිසා ඒ සියලු දෙනාටම රහසි තමන් බිහි කරපු මේ මස් වැදල්ල රන් කරඬුවක තැන්පත් කරලා රජුගේ මුද්‍රාව තිබ්බා. මේක රජුට අයිති. එහෙම කරලා නිකම්ම විසික්ක නෙමේ ගඟේ පා කරලා එවිලා. සඳහන් කරනවා උදේ කාලේ තමයි මේ මස් වැදල්ල ලැබෙන්නේ.
පුණ්‍යවන්තයන්ට දරුවෝ බිහි වෙන්නේ උදේට කියලා සඳහන් කරනවා. ඉතින් ලැබුණාම මස් වැදල්ලක් කරඬුවේ තැන්පත් කරලා රජුගේ සීල් එක තියලා මුද්‍රාව අපි අද හැටියට කියන්නේ සීල් එකක් කියලා. රාජ මුද්‍රිකාව තියලා ගඟේ පා කරලා ඇරියා. හැබැයි මේ මස් වැදල්ල සහිත මේ කරඬුව මිනිස්සුන්ගේ අතින් ගිලිහිච්ච ගමන්ම මෙහි ආරක්ෂාව දෙවියෝ බාරගත්ත කියලා කියනවා. අන් ඒක නිසා දෙවිවරු විසින් ජාති හිංගුලක කියන පෑනෙන් රත්තරන් පතක ලියනවා බරණැස් රජුගේ ප්‍රජාව කියලා. ලියලා අර කරඬුවේ යට ගන්නවා. කරඬුව ගඟේ පහළට පාවෙලා යනවා. මේ ගඟ පල්ලෙහැ ගොපලු ගමක් ඇසුරු කරගෙන ජීවත් වෙන තාපස කෙනෙක් ඉන්නවා. තාපසතුමා උදේ කාලේ පැන් සැනහෙන්න කියලා ගඟට බැස්සහම මේ කරඬුව පාවෙලා එනවා දැක්කා. තාපසතුමා කල්පනා කළා මේක අරන් බලන්න ඕනේ. පාංශුකූල සංඥාවෙන් අරගත්තා. මොකද්ද මේ පාංශුකූල සංඥාවෙන් ගන්නවා කියලා කියන්නේ? අයිතිකාරයෙක් නැහැ කියලා හිතලා ගන්නවා. එතකොට හොරකම් කිරීමේ චේතනාවක් නැහෙනේ. දැන් පාංශුකූල කියන වචනේ අපි ඕන තරම් අහලා තියෙනවා. එතකොට මොකද්ද මේ පාංශුකූල කියලා කියන්නේ? හිමියෙක් නැති වස්තුවක්. දැන් අපි හිතමු අපි ගෙවල් පිරිසිදු කරන්න ගන්න රෙදි කෑලි තියෙනවා. බිම පිහින්න, වලං අල්ලන්න, නැත්නම් ඇඳම් පුටු පිහින්න මේ පාවිච්චි කරන රෙදි කෑලි අපි අහක දානවා. එතකොට ඒ අහක දාන්නේ ආපහු ගැනීමේ බලාපොරොත්තුවක් නැතුවනේ. එතකොට කාටවත් අයිති නැහැ අහකට දාලා තියෙන්නේ. එතකොට භික්ෂුන් වහන්සේලා සිවුරු සකස ගන්න වස්ත්‍ර හොයාගෙන යනකොට උන්වහන්සේලා මෙන්න මේ වගේ ගෙවල් පිහලා අහක දාපු රෙදි, සත්කම් කරලා තුවාල පිහලා අහක දාපු රෙදි, සමහරලාට කාන්තාව දරුවෝ බිහි කරලා ගැබ්මල පිහලා අහක දාපු රෙදි, මේ ආදී නොයෙක් වස්ත්‍ර උන්වහන්සේලා අරගෙන ගිහිලා සෝදලා පිරිසිදු කරලා එව්වා මහලා තමයි සිවුරු හදාගන්නේ. ඒකට තමයි කියන්නේ පාංශුකූල චීවරය කියලා. ඒතර පාංශුකූල සංඥාවෙන් ගන්නවා කියලා කියන්නේ හිමියෙක් නැති වස්තුවක් ගන්නවා. එතකොට මේ කරඬුවටත් අයිතිකාරයෙක් නැතුව ඇති කියලා හොරහිතින් තොරව කරඬුව අරගත්තා. අරගත්තාම තාපසතුමා දැක්කා රාජ මුද්‍රිකාව තියෙනවා. එහෙනම් මේක රජුට අයත්. දෙවියොත් ලියලා තියෙනවා බරණැස් රජුගේ ප්‍රජාව. තාපසතුමා කරඬුව විවෘත කරලා බැලුවා. ගැබක් තියෙනවා. නරක් වෙලා නැහැ. දුර්ගන්ධයක් නැහැ. ඒ කියන්නේ ජීවයක් තියෙනවා. නරක් වෙලා නැහැ නැත්නම් මස් වැදල්ලක් එහෙම තියන්න බෑ නරක් වෙනවා. මේක නරක් වෙලා නැහැ. ඒ නිසා කල්පනා කළා කුමක් හෝ වෙයි මේක මම ගෙනහිල්ලා ආරක්ෂාකාරීව තියනවා කියලා තාපසතුමාගේ පන්සලට ගෙනහිල්ලා බොහොම ආරක්ෂාකාරීව තිබ්බා. දවස් 15ක් විතර ගත වුණා. තාපසතුමා නැවත විවෘත කරලා බැලුවා. දැන් අර මස් වැදල්ල කැබලි දෙකක් බවට පත් වෙලා. නමුත් තාම කිසිම කුණු වීමක්, දුගඳ හැමීමක් නැහැ. තාපසතුමා ආපහු වැහුවා. ආයෙත් දවස් 15ක් විතර ගියම ආයෙ අරලා බැලුවා. දැන් අර මස් වැදලි දෙකේම ගෙඩි පහක් තියෙනවා. මව් කුසේ ඉන්නකොට සිද්ධ වෙන්නේ ඕකම තමයි. මස් වැදල්ලක් වගේ කලලේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා ඒ සුදුසු කාලේ එනකොට මේ කලලෙන් මේ මස් වැදල්ලෙන් ගෙඩි පහක් මතුවෙනවා. මොනවද මේ මතුවෙන ගෙඩි පහ? අත් දෙකයි, පාද දෙකයි, හිසයි. එතකොට මව් කුසෙත් වෙන්නේ ඕකමයි. දැන් මේ කරඬුව ඇතුලේ වෙලා තියෙනෙත් ඒකමයි. තාපසතුමා ආපහුත් කරඬුව වැහුවා. ආයෙත් අර්ධ මාසයකින් ඇරලා බැලුවා. දැන් කරඬුව ඇතුලේ ඉන්නවා රත්තරන් කැබලි දෙකක් වගේ. ගැහැණු දරුවෙකුයි
පිරිමි දරුවෙකුයි. තාපසතුමාට හරි සතුටුයි. සාමාන්‍ය ලෝකෙ අපිට අදහගන්න බැරි, පිළිගන්න බැරි, විශ්වාස කරන්න බැරි සිදුවීම. නමුත් පුණ්‍යවන්තයන්ගේ උපත් සිදුවෙලා තියෙන හැටි සමහරලාට අපිට තේරෙන්නේ නැති විදිහයි. පොක්කර සාති බ්‍රාහ්මණතුමා නෙළුම් මලක උපදින්නේ. මහා පදුම දේවිය නෙළුම් මලක උපදින්නේ. මිනිස්සු අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික මේ ආකාර හතරින්ම මිනිස්සු උපදිනවා කියලා සඳහන් කරනවා. ඕපපාතික උපතුත් මිනිස්සුන්ට තියෙනවා. අම්බපාලි වාගේ අය ඕපපාතිකවයි ඉපදිලා තියෙන්නේ. දැන් මේ දරුවෝ දැක්කහම තාපසතුමාට ඇති වුණේ පුදුම සතුටක්. දාරක ප්‍රේමයක් උපදිනවා. ඒ දරුවන්ගේ පිනට තාපසතුමාගේ ඇඟිල්ලෙන් කිරි එරුණා කියලා සඳහන් කරනවා. මහා පදුම දේවියත් මහ බෝසතාණන් වහන්සේ හදන්නේ. මහ බෝසතාණන් වහන්සේ හැමදාම පැන්සැනහෙන පොකුණ මැද විශාල නෙළුම් මලක් තියෙනවා. ඒ අවට තියෙන සියලුම නෙළුම් මෝරලා පිපෙනවා. නමුත් මේ කැකුල කවදාවත් පිපෙන්නේ. ඒක නිසා බෝසතාණන් වහන්සේට හිතෙනවා ළඟට ගිහිල්ලා බලන්න ඕනේ කියලා. දවසක් පීනලා ගියා. මල බලන්න කියලා අත තියනවත් එක්කම මල පිපෙනවා. මල ඇතුලේ කවුද ඉන්නේ? ඊටාම සුන්දර දැරිවියක්. ඊට පස්සේ තමයි අරගෙන ඇවිල්ලා හදන්නේ. ඒ දැරිවියටත් කිරිපොවන්නේ තමන්ගේ ඇඟිල්ලෙන්. මේ දරුවන්ටත් කිරිපොවන්නේ මේ තාපසතුමා තමන්ගේ ඇඟිල්ලෙන්. හැබැයි දැන් තාපසතුමාට තමන්ගේ කාර්යයට අමතරව වෙනම පලිබෝධයක් තියෙනවා. දරුවෝ දෙන්නෙක් රැක බලා ගන්න වෙලා. පිණ්ඩපාතේ වැඩියහම මිනිස්සුන්ගෙන් කිරිබත් ලැබුණා කියලා කියනවා. කිරිබත් කියලා කියන්නේ කියහම පින්නතනේ මේ හැමදාම කිරෙන් පිසූබත්ම නෙමෙයි. කිරි බතුයි ලැබිලා තියෙනවා. කිරෙන් පිසූ බතුත් ලැබෙනවා. කිරි සහබත් එහෙමත් ලැබෙනවා. ඒ කිරි ගෙනල්ලත් මේ දරුවන්ට පෝලා තියෙනවා. දැන් එතකොට අර ගොපළු ගමේ මිනිස්සු කල්පනා කළා තාපසතුමාට උපද්‍රවයක්. ඒ නිසා මේ දරුවෝ අපි ඉල්ලගමු. තාපසතුමා ගාවට ගිහිල්ලා කියනවා ස්වාමීනි ඔය දරුවෝ හදන්න ගියොත් ඔබ වහන්සේට ඒක මහා කරදරයක්. මොකද ඔබ වහන්සේ වනාන්තරගත වෙලා ඉන්නේ වෙන වැඩකට. ඔබ වහන්සේගේ බණ භාවනා කටයුතු කරගෙන ඔබ වහන්සේ ඒ කාර්ය දියුණු කරගන්න. මේ දරුවන් බලා ගැනීම වගකීම අපට පවරන්න අපි ඒක කරන්නම් කියලා. ඉතින් තාපසතුමත් කැමති වුණා. හැබැයි මේ ගොපළු ගමේ මිනිස්සු මේ දරුවෝ දෙන්න නිකම්ම අරගෙන යන්න ලෑස්ති වුණේ නෑ. සඳහන් කරනවා පන්සලේ ඉඳලා කැලෑව මැදින් තමන්ගේ ගමට බොහෝම ලස්සනට පාරක් හැදුවා කියලා. කැලේ කපල, උදුළු ගාලා, බිම සමතලා කරලා, සුදු වැලි අතුරලා, කොඩි දජ පතාක හිටවලා, මල් වැල් ඇදලා, බිමට පවා පාට පහක මල් එළුවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මල් පාවඩයක් දාලා තියෙනවා. එතකොට මේ මල් පාවඩ අතීතෙත් දාලා තියෙනවා. දැන් අද නම් සමහර අය මල් වලින් පාවාඩ හදනවට තරහයි. පාවාඩ වලට මල් යොදනවට තරහයි. අකමැති. නමුත් මලකින් පූජාවල් 3ක් කරනවා. ස්පර්ශයන් අතර හොඳම ස්පර්ශය මල් පෙතිවල ස්පර්ශය. එහෙනම් ස්පර්ශයක් පූජාවක් හැටියට කරන්නේ ආන් එහෙම පයට පෑගෙන්න මල් යොදලා. ඊළඟට මලකින් වර්ණ පූජ කරන්න පුළුවන්. මලකින් සුවඳ පූජ කරන්න පුළුවන්. මලකින් ශරීර සැපය පූජ කරන්න පුළුවන්. ස්පර්ශ වෙනකොට සුවයක් තියෙනවා. ඉතින් මේ අයත් මල් පාවඩ යොදලා මග දෙපස මනාව සරසලා මේ දරුවෝ අරගෙන තමන්ගේ ගමට පිටත් වුණා. ගිහලා දැන් දරුවෝ දෙන්නම හොඳට හදනවා. දැන් දරුවෝ ලොකුයි.
බොහෝම ලස්සනයි. විශාලා මහනුවර ජීවත් වුණේ ලිච්ඡවි රජවරු. ලිච්ඡවි, ලීනච්ඡවි. ඇයි මේ ලිච්ඡවි කියලා කියන්නේ? අනික් දරුවන්ට කෑම දුන්නහම වගේ නෙමෙයි. මේ දරුවෝ දෙන්නට කෑම දුන්නහම ඒ ආහාර ගර්භාෂය ඇතුලේ තැම්පත් වෙන හැටි. ආහාර මාර්ගය දිගේ ගමන් කරන හැටි. හරියට නිකන් මේ මැණික් කරඬුවක් ඇතුලේ තැම්පත් කළා වගේ විනිවිද පේනවා. එක්කෝ හමසියුම් බවක් හෝ කිසියම් ආකාරයකින් මනාව අභ්‍යන්තරයේ විනිවිද පේනවා වීදුරු වගේ. ඒක නිසා තමයි මේ ලීනච්ඡවි, ලිච්ඡවි කියලා කියන්නේ. දැන් මේ දරුවෝ දෙන්නම සෙල්ලම් කරන වයසට ඇවිල්ලා. හැබැයි සෙල්ලම් කරන්න ගියහම ළමයි කොහොමත් රණ්ඩු වෙනවනේ. මේ දෙන්න අනික් ළමයින්ට ගහනවා. ගහනකොට අනික් ළමයි අඬනවා. අඬනකොට මව්පියෝ ඇවිල්ලා අහනවා ඇයි අඬන්නේ කියලා. ඒතකොට දැන් මේ දරුවන්ට තරහයිනේ. ඒ නිසා කියනවා මේ තාපසේක් විසින් හදාපු අම්මා තාත්තා නැති කියලා තවත් වචනයක් කියනවා කියලා සඳහන් කරනවා. ඒක ලියලා නැහැ. ඒක සැර වචනයක් වෙන්න පුළුවන්. අම්මා තාත්තා නැති කියලා නවත්තලා මේ දෙන්න අපිට ගහනවා. ඒ නිසා මේ අය තියාගන්න එපා. ඇසුරු කරන්න එපා. අන් ඒක නිසා සමහර මව්පියෝ මේ දරුවන්ව වර්ජනය කළා. සමහරු නම් අසරණ කළේ නැහැ. සමහරු වුන් වර්ජනය කළා. දැන් දරුවෝ දෙන්නත් හුඟක් ලොකුයි. ඒ නිසා මේ ගොපළු ගමේ අය කල්පනා කළා මොවුන් දෙන්න විශේෂ දෙන්නෙක්. එහෙනම් වෙන කවුරුවත් විවාහ කරවලා හරියන්නේ නැහැ. 16 අවුරුදු වයසේදී මේ දියණියයි මේ පුතයි ඔවුනොවුන් විවාහ කෙරුවා. එතකොට ඔවුන්ට ඉස්සරලාම දරුවෝ ලැබෙනකොට පළවෙනි අවස්ථාවේදීම දරුවෝ දෙන්නෙක් ලැබුණා. ආන් එහෙම දරුවෝ දෙන්න බැගින් 16 වතාවක් ඒ දරුවෝ බිහි කළා. ආන් ඒ අයට අවශ්‍ය සියලුම පහසුකම් මේ ගොපළු ගමේ අය හැදුවා. හැබැයි මේ වතාවේ දුවෙකුයි පුතෙකුයි බිහි කරනවා සුදුසු වයසේ ඒ දෙන්නම විවාහ කරනවා. එතකොට සහෝදරයයි සහෝදරියයි. ශාක්‍ය වංශය ඇති වෙලා තින්නෙත් එහෙමයි. මොකද අර කුල ප්‍රවේණීය වංශ පරම්පරාව නොබිදින්න තමයි එහෙම කරලා තියෙන්නේ. ඉතින් එහෙම කරලා මේ විවාහය කරමින් දැන් මේගොල්ලන්ගෙන් පැතුරුණු දරු පරපුර හරි විශාලයි. නමුත් මේගොල්ලෝ හැඳින්නුවා වජ්ජි කියලා. විශාලා මහනුවර හඳුන්වන්න පාවිච්චි කරපු එක නමක් නේ. වජ්ජි ජනපදේ. ඇයි මේකට වජ්ජි කියලා කිව්වේ? අර කුඩා දරුවන්ගේ රණ්ඩු වෙන කාලේ සමහර මව්පියෝ මේ දරුවෝ දෙන්න වර්ජනය කළානේ. ආන් ඒ වර්ජනය කරපු නිසා වජ්ජි කියලා හැඳින්වුවා. මේ අයගෙන් පැතිරිලා එන පරපුර බොහෝසේ විශාල වුණා. සඳහන් කරනවා මේ ගොපළු ගම යොදුන් 300ක් කියලා. පොඩි ගමක් නෙමෙයිනේ. ලංකාවමත් යොදුන් 300යි. එතකොට ගොපළු ගම යොදුන් 300යි. නමුත් අවස්ථා 3ක 3 වතාවක් මේ නගරේ විශාල කළා කියලා කියනවා. 3 වතාවක් විශාල කරපු නිසා විශාලා මහනුවර කියලා හැඳින්වුවා. ඒතර වජ්ජි කියලා කියනවා වර්ජනය කරපු නිසා 3 වතාවක් නගරේ විශාල කරපු නිසා විශාලා මහනුවර කියලා හඳුන්වනවා. එතකොට ලිච්ඡවි කියලා කියන්නේ ශරීරාභ්‍යන්තරේ වීදුරු වගේ පෙනෙන නිසා. ඊටාම ලස්සන රූප තිබිච්ච අය. භාග්‍යතුන් වහන්සේත් වරක් දේශනා කළා. මිහිපිට දෙවියෝ දැකලා නැත්තම්. නැත්නම් දෙවියන් දෑසින්ම දැකලා නැත්තම්. විශාලා මහනුවර වැසියෝ බලන්න කියලා. දෙවියන් වගේ බොහෝම ලස්සන පිරිසක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ලිච්ඡවි කියන පිරිස ඇති වෙන්නේ. වජ්ජි පිරිස විශාලා මහනුවර ඇති වෙන විදිහ මෙන්න මේ විදිහයි කියලා පුරාණ මහ තෙරවරු රතන සූත්‍ර දේශනාව පටන් ගන්න කලින් මේ අර්ථ වර්ණනාව මේ විදිහට
විශේෂයෙන් කරනවා නිධාන වර්ණනාව. විශාලාව හැදුනේ මෙන්න මෙහෙමයි කියන කාරණාව දක්වලා තමයි රතන සූත්‍රයේ දේශනා කරන්නේ. එහෙමනම් ඉදිරියට තියෙන්නේ රතන සූත්‍රයේ දේශනා කරන්න අපේ භාග්‍යතුන් වහන්සේ විශාලාවට වැඩපු හැටි අපිට සාකච්ඡා කරන්න තියෙනවා. නමුත් ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා මේ උතුම් සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කරන පළවෙනි ධර්ම දේශනාව අපි මෙතනින් නිමා කරමු. නමුත් මේ ශාසනයේ සුවිශේෂී සූත්‍ර දේශනාවක් වෙච්ච උතුම් වූ රුවන් සූත්‍ර දේශනාවේ පළමුවෙනි ධර්ම දේශනාව සිද්ධ කරන්න විශේෂයෙන් අද දායකත්වයේ දරන සත්පුරුෂ දායක පිරිස අංක 162කින් එක ඒ ඇඹරළුව උතුර වැලිවේරිය යන නිවසේ පදිංචි පවුලේ පින්වත් පිරිස තමයි මේ උතුම් දේශනාවට අද මුලින්ම දායකත්වයේ දරන්නේ. මේ පින්කමින් බලාපොරොත්තු වන්නේ තමන් හදලා වඩලා පෝෂණය කරපු දයාබරණීය දෙමව්පියන්, ගුරු දෙගුරුන්, ඥාති හිත මිත්‍රාදීන් අනන්ත සසර පුරාවට පින් බලාපොරොත්තුෙන් පැමිණි සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කිරීමයි. ඊට අමතරව දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු දෙනාම නිදුක් නිරෝගී චිරජීවනය ලබත්වා කියලා හැම කෙනෙකුටම ආශිර්වාද කිරීම දායක පිරිසගේ ප්‍රාර්ථනාවයි. පින් කැමති අනිකුත් සියලු දෙනාම සතුටු සිතින් අපි අනුමෝදන් කරන මේ පින් අනුමෝදන් වේවා. එදිනෙදා ජීවිතය තුළ කරන කියන නොයෙක් යහපත් කටයුතු සියල්ලක් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඇඹරළුව උතුර වැලිවේරිය ලිපිනෙහි පදිංචි ඒ පවුලේ සදහැවත් පින්නතුන් විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. උතුම් වූ රතන සූත්‍ර දේශනාව සම්පූර්ණයෙන් සිදු කිරීමෙන් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පළවෙනි දේශනාවේ දායකත්වයේ දරන මේ සදහැවත් පින්නතුන්ට අඩු නැතුව අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.